2017 ඕලෙවල් පේපර් එකේ 1 සිට 16 දක්වා ව්‍යාපාර අධ්‍යයනයේ කොටස වෙනම සාකච්ඡා කරනවා. 17 සිට 40 දක්වා ගිණුම්කරණයේ කොටස ඒක වෙනම සාකච්ඡා කරනවා. විශේෂයෙන් කියන්න ඕන මේ පේපර් එක සාකච්ඡා කරලා තියෙන්නේ මම ලියන ප්‍රශ්න. ඒ කියන්නේ දෙවනි පේපර් එකේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන දවසකට මේන් MCQ 5ක් සාකච්ඡා කරනවා. එහෙම දවසින් දවස සාකච්ඡා කරලා තමයි MCQ ටික ඉවර කරලා තියෙන්නේ. ඒ නිසා කොටසින් කොටස ඇත්තේ එක දවසක ඉඳන් ඉන්න ෂේට් එකක් නෙවෙයි ළඟ දවසේ ඇත්තේ එක එක විදියට ඇති. නැත්නම් ළමයි බලාවි මේ කෑල්ලෙන් කෑල්ල මොකද කියලා. ඒ නිසා දවසකට 5 ගානේ වගේ තමයි සාකච්ඡා කරලා එකතු කරලා වීඩියෝ එක හදලා ඇත්තේ. හරි අපි බලමු 17 වෙනි ප්‍රශ්නේ. පහත දැක්වෙන්නේ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනුවකි. රුපියල් 50000ක් වූ බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ පළවෙනි එක වත්කම් පමණක් වෙනස් වේ. දෙවැනි එක වගකීම් පමණක් වෙනස් වේ. තුන්වෙනි එක වත්කම් හා වගකීම් පමණක් වෙනස් වේ. හතරවෙනි එක වත්කම් වගකීම් හා හිමිකම් සියල්ලම වෙනස් වේ. බලමු ගිණුම් කරන සමීකරණයට දාලා ගමු. එතකොට ලේසි. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. බලන්න පළවෙනි එක රුපියල් 50000ක් වූ බඩු තොගයක් අත්පිට මුදලට ගැනීම. එතකොට මුදල් ගෙවනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා 50000කින්. මුදල් භාණ්ඩ තොගය වැඩි වෙනවා. වත්කම 50000කින්. මේක තොගය. ඔන්න මුදල් ගෙවනකොට මුදල් අඩු වුණා. මුදල් වලින් අඩු වෙන භාණ්ඩ තොගය වැඩි වුණා. අන්න වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා එකම පැත්තේ. මෙම ගනුදෙනුව නිසා ව්‍යාපාරයේ වත්කම් පමණක් වෙනස් වේ. අන්න 17ට 1. වගකීම් හිමිකම් මුකුත් වෙන්නේ නැහැ. 17 වෙනි එකට උත්තර අංක 1. බලන්න 18. පහත ගනුදෙනුව අතුරෙන් හිමිකමට බලපෑමක් ඇති නොකරන ගනුදෙනුව තෝරන්න. හිමිකමට බලපෑමක් ඇති නොකරන. ඒකත් අපි සමීකරණයට දාලා බලමු. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. ඔයාලත් විභාගෙදි මෙහෙම ලියා ගන්න. ප්‍රශ්නයක් දැක්කම යන්න පුළුවන් හොඳම මාර්ගය මොකක්ද කියලා බලලා සමීකරණයෙන් හදන්න පුළුවන් නම් ඒක ලියා ගන්න. පළවෙනි එක බලන්න වරිපණම් ගාස්තු රුපියල් 400ක් මුදලින් ගෙවීම. වරිපණම් ගෙවනකොට මුදල් අඩු වෙනවා 400ක්. වත්කම් අඩු වෙනවා 400කින්. වරිපණම් කියන්නේ වියදමක්. වියදමක් නම් හිමිකම අඩු වෙනවා 400කින්. දෙවැනි එක අමතර ආදායම් 500ක් මුදලින් ලැබීම. එතකොට මුදල් ලැබෙනවා. මුදල් වැඩි වෙනවා 500කින්. මුදල් කියන වත්කම වැඩි වෙනවා. ආදායමක් නිසා හිමිකමත් වැඩි වෙනවා 500කින්. ඒ දෙකම හිමිකමට බලපානවා. ඒ දෙකම ගන්න බෑ. නොකරන එකනේ අහන්නේ. 3 බලන්න. අයිතිකරු තම පෞද්ගලික මුදලින් ණය හිමියන්ට රුපියල් 5000ක් ගෙවීම. පෞද්ගලික මුදලින් ණය හිමියන්ට ගෙවනවයි කියන්නේ අමතර ප්‍රාග්ධනය යෙදවීමක් ඒක. අමතර ප්‍රාග්ධනය යෙදවනකොට හිමිකම වැඩි වෙනවා 5000කින්. අන්න ඒක ගන්නත් බෑ. 4 බලන්න රුපියල් 2000ක උපජිත විදුලි ගාස්තු මුදලින් ගෙවීම. උපජිත විදුලි ගාස්තු මුදලින් ගෙවුවම මුදල් කියන වත්කම අඩු වෙනවා. උපජිත විදුලි ගාස්තු කියන වගකීම අඩු වෙනවා. හිමිකමට බලපෑමක් වෙන්නේ නැහැ. අන්න ඒක තමයි උත්තරේ. 18ට 4. 18ට උත්තරේ
4. ඊළඟට බලන්න 19 වෙනි එක. පහත සඳහන් සිද්ධිය ඇසුරෙන් ප්‍රශ්නාංක 19 හා 20ට පිළිතුරු සපයන්න. තිසර ව්‍යාපාරයේ රුපියල් 20000ක් පිරිවැය වූ බඩු තොගයක් ණයට ගන්නා ලදී. එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%කි. මුදල් ගෙවීමේදී 10%ක මුදල් වට්ටමක්ද හිමි විය. 20000ක බඩු තොගයක් ණයට ගන්නවා. එහිදී අඩු කළ වෙළඳ වට්ටම 10%යි. අඩු කරන්න වෙළඳ වට්ටම 10%යි. ඒ කියන්නේ රුපියල් 2000යි. ඔන්න එනවා සුද්ධ වටිනාකම 18000යි. සුද්ධ. ඔයාලා දන්නවා වෙළඳ වට්ටම් අඩු කළ පසු වගේ තමයි ගිණුම්ගත කරන්නේ. වෙළඳ වට්ටම් ගිණුම්ගත කරන්නේ නැහැ. මෙන්න මේ 18000 තමයි ගැනුම් ජලලේ සටහන් වෙන්නේ. ගැනුම් ගිණුම හර වෙනවා. 18000යි අදාළ ණය හිමි ගිණුම බැර 18000යි. අහන්නේ 19න් අහනවා ඉහත සිද්ධිය සඳහන් ගනුදෙනු තිසර ව්‍යාපාරයේ ගිණුම් කරන සමීකරණය යටතේ දැක්වූ විට වත්කම් වලට වන ශුද්ධ බලපෑම වන්නේ. බලන්න සමීකරණයට දාලා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දහාට දාහක තොගේ වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා 18000. භාණ්ඩ තොගයක් ගන්නවා. ණය හිමි බැග කියන්නේ වගකීම් වැඩි වෙනවා 18000ක්. ණය හිමි කියලා. ණයට ගන්න නිසා. ඊට පස්සේ කියනවා මුදල් ගෙවීමේදී 10%ක වට්ටමක්ද හිමි විය. ඒ කියන්නේ මුදල් වට්ටම, ලද වට්ටම. බලන්න ඒක 18000යි. අඩු කරන්න ඕන 10% වට්ටම. ඒ කියන්නේ 1800යි. ඔන්න මුදල් ගෙවන්නේ රුපියල් 16200යි. මෙන්න මේ 1800ට කියනවා ලද වට්ටම. එතකොට ණය හිමියන්ට මුදලින් ගෙවන්නේ රුපියල් 16200යි. දිත්ව සටහන තමයි ණය හිමි ගිණුම හර 18000යි. මුදල් බැර වෙනවා 16200යි. ලද වට්ටම් බැර වෙනවා රුපියල් 1800යි. ණය හිමි ගිණුම හර කියන්නේ වගකීම් අඩු වෙනවා. ඍණ 18000යි. වගකීම් අඩු වුණා 18000ක්. මුදල් බැර කියන්නේ වත්කම් අඩු වෙනවා 16200යි. ලද වට්ටම් බැර කියන්නේ ආදායමක්. ඒක හිමිකමට එකතු වෙනවා 1800යි. ඔන්න ලද වට්ටම. මෙන්න ණය හිමියන්ට ගෙවපු ප්‍රමාණය. මෙන්න මුදල්. අපෙන් අහනවා වත්කම් වලට වෙන සුද්ධ බලපෑම. මෙන්න වත්කම්. මෙන්න මේක අහන්නේ. මේ ටික අහන්නේ නැහැ. වත්කම් වලට වෙන සුද්ධ බලපෑම තමයි අපෙන් අහන්නේ. 18000ක් වැඩි වෙනවා. ආයි ඍණ 16200යි. බලන්න උත්තරේ. රුපියල් 1800යි ධන රුපියල් 1800කින් වැඩි වේ. ඔන්න උත්තර අංක 2. 19ට 2. අනිත් උත්තර ගන්න බෑ. 20 බලන්න. තිසර ව්‍යාපාරයේ මුදල් ගෙවීම සම්බන්ධ නිවැරදි දිත්ව සටහන කුමක්ද? අපි දිත්ව සටහන දැන්ට මම ලිව්වා මෙන්න. මේ තියෙන දිත්ව සටහන. රුපියල් 20000න් වෙළඳ වට්ටම අඩු වුණාම 18000යි. 18000ෙත් මුදල් ගෙවනකොට 10%ක වට්ටමක් ලැබෙනවා. ඒ කියන්නේ රුපියල් 1800යි. මුදල් ගෙවන්නේ 16200යි.
මුදල් ගෙවනකොට මුදල් පොත බැර වෙනවා 16200ක්. ලද වට්ටම් බැර වෙනවා 1800ක් ආදායමක් නිසා. ණය හිමි වටිනාකම 18000ක් හර වෙනවා. දිත්ව සටහන වෙන්නේ ණය හිමි ගිණුම හර 18000යි. මුදල් පොත බැර 16200යි. ලද වට්ටම් බැර 1800යි. උත්තර අංක 3 විස්තර 3. ප්‍රශ්න අංක 21 බලන්න. ව්‍යාපාරික ලෙජරයේ දැක්වෙන විකුණුම් ගිණුම හිස්තැනක් ගිණුමක් වන අතර ගැනිලි ගිණුම හිස්තැනක් ගිණුමක් වේ. ඉහත ප්‍රකාශනයේ 1 සහ 2 යන ස්ථානවලට අදාළ නිවැරදි යෙදුම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ව්‍යාපාරික ලෙජරයේ දැක්වෙන විකුණුම් ගිණුම ආදායම් ගිණුමක්. ගැනිලි ගිණුම කියන්නේ හිමිකම් ගිණුමක්. ආදායම් සහ හිමිකම්. උත්තර අංක 1. 21ට 1. අනිත්‍යව ගන්න බෑ. 22 බලන්න. පහත සඳහන් ගනුදෙනු අතුරින් පොදු ජර්නලයේ සටහන් කරන ගනුදෙනුව තෝරන්න. පළවෙනි එක පොදු ජර්නලයේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මුදලින් රුපියල් 2000ක් ගැනීම. මුදල් ගැනිලි. මුදල් ගැනිලි සටහන් කරන්නේ මුදල් පොතේ. ඒක වැරදි. පොදු ජර්නලයේ සටහන් කරන්නේ කිසිදු උපයෝගී පොතක සටහන් නොවන ගනුදෙනු. ප්‍රථමයෙන් වාර්තා කරන්නේ පොදු ජර්නලයේ. ණයගැතියන්ගෙන් 2000ක් බොල් ණය ලෙස කපා හැරීම. අන්න බොල් ණය හර ණයගැති ගිණුම බැර. ඒක තමයි පොදු ජර්නලෙට දාන්නේ. පොදු ජර්නලයට ඒක දාන්නේ. ඒක හරි. 3 බලන්න. ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා රුපියල් ලක්ෂයක් වටිනා යන්ත්‍රයක් අත්පිට මුදලට ගැනීම. ව්‍යාපාරයේ ප්‍රයෝජනයට ගන්නව නම් මේක ස්ථාවර වත්කමක්. අත්පිට මුදලට ගන්නේ මුදල් පොතේ දාන්නේ. මුදල් ගෙවන නිසා. ඒක ගන්න බෑ. 4 බලන්න. ව්‍යාපාරයට 10000ක් වටිනා බඩු තොගයක් ණයට ගැනීම. අන්න වෙළඳ තොග ණයට ගැනුම් ජර්නලයේ දාන්නේ. ගැනුම් ජර්නලය. ඒක ගන්නත් බෑ. එහෙනම් උත්තර අංක 2. 22ට 2. 22ට 2. 23 බලන්න. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංක 23ට හා 24ට පිළිතුරු සපයන්න. 2017 සැප්තැම්බර් 30 දිනට බැංකු ගිණුමේ ශේෂය 14100ක් විය. පහත හේතු නිසා එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය වෙනස් විය. ඔන්න වෙනස් වෙන හේතු දෙනවා. ඒ වලින් කියනවා තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් රුපියල් 8000කි. ඒ කියන්නේ බැර නොවූ චෙක් කියන එක. B වලින් කියනවා බැංකුවට ඍජුවම ලැබී ඇති ණයගැති ප්‍රේෂණ 2500යි. C වලින් කියනවා ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තු රුපියල් 3500කි. 23න් අහනවා ඉහත හේතු අතුරෙන් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩිවීමට බලපාන හේතුව හෝ හේතු වන්නේ. 24න් අහනවා සංශෝධිත බැංකු ශේෂය. බලමු අපි. බැංකු පොත අනුව ශේෂය. බැංකු පොත අනුව ශේෂය. මේ පැත්තට දාමු බැංකු ප්‍රකාශය අනුව ශේෂය. බැංකු ප්‍රකාශය අනුව ශේෂය. ඔන්න දෙපැත්තට දැම්මා. අපි මෙතනින් ලියමු ශේෂයන් අසමාන වීමට හේතු. පළවෙනි එක ඉදිරිපත් නොවූ චෙක්. දෙවෙනි එක බැර නොවූ චෙක්. 3 ඍජු ප්‍රේෂණ. ඔයාලත් ලියා ගන්න මේ විදියට. 4 ස්ථාවර නියෝග. ස්ථාවර නියෝග
මත ගෙවීම. 5 බැංකු ගාස්තු. ඔය වගේ ලියා ගත්තා මම. බලමු අපි මේ හේතු වලින් බැංකු පොත අනුව ශේෂයයි බැංකු ප්‍රකාශනය අනුව ශේෂයටයි මොකක්ද වෙන්නේ කියලා. ඉදිරිපත් නොවූ චෙක් කියන්නේ ව්‍යාපාරයේ විසින් නිකුත් කළ නමුත් ගෙවීම සඳහා බැංකුවට ඉදිරිපත් නොවූ චෙක්. ව්‍යාපාරයේ නිකුත් කරනවා නම් ව්‍යාපාරයේ බැංකු පොත අනුව ශේෂය අඩු වෙනවා. ඔන්න අඩු වේ. නිකුත් කරන නිසා ශේෂය අඩුයි. බැර වෙන නිසා. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය වැඩි. මොකද බැංකුවේ මේක සටහන් වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැති නිසා. බලන්න බැර නොවූ චෙක්. ඒ කියන්නේ ව්‍යාපාරයේ විසින් තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. තැන්පත් කරනවා කියන්නේ බැංකු පොත අනුව ශේෂය වැඩි. ඔන්න බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අඩුයි. රිජුපේෂණ. රිජුපේෂණ කියන්නේ ව්‍යාපාරයේ දන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ බැංකු පොත අනුව ශේෂය අඩුයි. මොකද වාර්තා වෙලා නැහැ. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය වැඩි. ස්ථාවර නියෝග මත ගෙවීමුත් එහෙමයි. ව්‍යාපාරයේ වාර්තා වෙන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණට පස්සේ. ඒ කියන්නේ බැංකු පොත අනුව ශේෂය වැඩි. මොකද වාර්තා වෙලා නැති නිසා. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අඩුයි. බැංකු ගාස්තුත් ඒ වගේ ගෙවන එක. ව්‍යාපාරයේ බැංක පැත්තට සටහන් වෙලා නැහැ. ඒ කියන්නේ ශේෂය දැන් වැඩියෙන් තියෙන්නේ. බැංකු ප්‍රකාශනය අනුව ශේෂය අඩුයි. ඔන්න ඔය ටික තමයි අහන්නේ. බලන්නම් මේකෙන් අහන එක. ඉහත හේතු අතුරින් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩිවීමට බලපාන හේතු. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වෙන්න ඕන. මේ ශේෂය වැඩි වෙන්න ඕන. මේක වැඩි වෙන්න ඕන. මේ ශේෂයට වඩා ඔහොම. බැංකු ප්‍රකාශනයේ මේ බැංකු පොත අනුව ශේෂය වැඩි වෙන්න ඕන. මේ තියෙන වැඩි වෙන හේතු. ඔන්න ඔය ටික තමයි ගන්න පුළුවන්. ඉදිරිපත් නොවූ චෙක් ගන්න බෑ. බැර නොවූ චෙක් ගත හැකි. ස්ථාවර නියෝග මත ගෙවීම. බැංකු ගාස්තු. බලන්න තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. ඒ ගන්න පුළුවන්. ඒ කියන්නේ බැර නොවූ චෙක්. බැංකුවට ඍජුවම ලැබී ඇති ණය ගතිපේෂණ. ඍජුපේෂණ ගන්න බෑ. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තු අන්න C ගන්න පුළුවන්. ඒ සහ C. ඒ සහ C යන උත්තර දෙන්නේ 3. 23ට 3. 23ට 3. 24 බලන්න 2017 සැප්තැම්බර් 30 දිනට සංශෝධිත බැංකු ශේෂය අහනවා. බැංකු පොතක් දාමු අපි කටුවට. ලොකු විස්තර ඕනේ. බැංකු පොත සංශෝධිත කොටස මේ බලන්න ආරම්භක ශේෂය 14100යි. හර පැත්තෙන් තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් ගන්න. ඒක ගන්න බැංකු සැසඳුම් හදනකොට බැංකුවට ඍජුවම ලැබී ඇති ණය ගති ප්‍රේෂණ 2500යි. ඔන්න හර B මේක ආරම්භක ශේෂය. ස්ථාවර නියෝග මත බැංකුව ගෙවා ඇති රක්ෂණ ගාස්තුව 3500යි. C ඒක බැර වෙන්න ඕන. සංශෝධිත බැංකු පොත බැර. බලන්න දැන් ශේෂය කීයද කියලා. මෙන්න මේක අහන්නේ. සංශෝධිත බැංකු ශේෂය අහන්නේ. 16600යි එකතුව මේ පැත්තෙන් ලියන්න. බලන්න වෙනස. දහතුන්දාස් එකසීයයි. සංශෝධිත ශේෂය 13100යි කියන්නේ උත්තරාංග 3. 24ට 3. 25 සරණගේ ව්‍යාපාරයේ
සුළු මුදල් අග්ගමේ වටිනාකම රුපියල් 3000ක් විය. ඔන්න අග්ගමය 3000යි. අග්ගමය 2017 සැප්තැම්බර් මාසයේ සුළු මුදල් වියදම රුපියල් 2800ක් විය. සැප්තැම්බර් සුළු මුදල් වියදම 2800යි. ඔයාලට දැන් පේනවා මෙයා ගාව තියෙන ශේෂය කීයද කියලා. ශේෂය රුපියල් 200යි. මෙන්න සැප්තැම්බර් මාසයේ අන්තිම ශේෂය. ඔක්තෝබර් 1 දින රුපියල් 3300ක් අග්ගමය ප්‍රතිපූර්ණය කරන ලදී. ඔක්තෝබර් 1 කියන්නේ ඊළඟ මාසේ. 10/1 3300ක් ප්‍රතිපූර්ණය කරලා. හරිනම් ප්‍රතිපූර්ණය කරන්න ඕන වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක්. ඒ කියන්නේ 2800යි ප්‍රතිපූර්ණය කරන්න ඕන. හැබැයි 3300ක් ප්‍රතිපූර්ණය කරලා. අන්න රුපියල් 500ක් වැඩි. 500ක් වැඩියෙන් ප්‍රතිපූර්ණය කරලා. කරන්න ඕන 2800යි 3300ක් කරලා. සරණගේ ව්‍යාපාරයේ සුළු මුදල් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය අහනවා. බලන්න පළවෙනි උත්තරේ. ඔක්තෝබර් මාසය සඳහා සුළු මුදල් අග්ගමේ වටිනාකම රුපියල් 3500කි. අග්ගමය තිබුණේ 3000යි කලින්. දැන් 3300ක් ප්‍රතිපූර්ණය කරලා. හැබැයි වියදම් කරලා තියෙන සැප්තැම්බර් වල 2800යි. ඔන්න වියදම් කළ මුදලට සමාන ප්‍රමාණයක් ප්‍රතිපූර්ණය කරන්න ඕන. නමුත් 3300ක් කරලා කියන්නේ අග්ගමය වැඩි වෙලා රුපියල් 3000 තිබිච්ච එක රුපියල් 500කින් වැඩි වෙලා. අන්න 3000ක 500කින් වැඩි වෙලා කියන්නේ 3500යි. නව අග්ගමය රුපියල් 3500යි. දෙවැනි එක බලන්න. සැප්තැම්බර් 30 වන දිනට සුළු මුදල් භාරකරු අතීතර මුදල රුපියල් 500කි. මෙන්න සැප්තැම්බර් 30 අතීතර ශේෂය රුපියල් 200යි. ඒක වැරදි. 500 නෙමෙයි. 3 සැප්තැම්බර් මාසයේ සුළු මුදල් වියදම 3300කි. වැරදි. 2800යි. ඒක වැරදි. 4 ඔක්තෝබර් මාසයේ සිට සුළු මුදල් අග්ගමයේ වැඩිවීම රුපියල් 300කි. අග්ගමය 3000යි තිබුණේ 3500ක් වුණා. රුපියල් 300 නෙවෙයි එතකොට 500කින් වැඩි වෙලා. ඒකත් වැරදි. උත්තර අංක 1 එන්නේ. ඔක්තෝබර් මාසය සඳහා සුළු මුදල් අග්ගමයේ වටිනාකම 3500යි. 25ට 1. ඊළඟට බලන්න 26 වෙනි ප්‍රශ්නේ. ගැනුම් ජර්නලය ලෙජර් ගිණුමකි, මූලික සටහන් පොතකි, මූලාශ්‍ර ලේඛනයකි, මූල්‍ය ප්‍රකාශනයකි. ඔයාලා දන්නවා ගැනුම් ජර්නලය කියන්නේ උපයෝගී පොතක් නැත්නම් මූලික සටහන් පොතක්. උත්තර අංක 2. 26ට 2. ඒක ලේසි ප්‍රශ්නයක්. ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය, මුදල් පොත, සුළු මුදල් පොත සහ බැංකු පොත. ඔය ටික තමයි ඕලෙවල් මට්ටමේදී තියෙන්නේ. ආපසු යවුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය පරණ සිලබස් වල තිබුණා. දැන් නම් ඒව නැහැ. ඔයාලට තියෙන්නේ ඔය මූලික සටහන් පොත් ටික තමයි. ඊළඟට බලන්න 27. සූකිරි විසින් තම ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන කිරිහට්ටි 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම සටහන් කරනුයේ. අන්න ව්‍යාපාරයේ නිපදවන කිරිහට්ටි නිවසේ උත්සවයක් සඳහා ලබා ගන්නවා කියන්නේ ගැනිලි. ඔන්න අයිතිකාරය විසින් ව්‍යාපාරයේ තියෙන මුදල් සහ භාණ්ඩ තම පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ගෙනියනවා නම් ඒවට කියනවා ගැනිලි කියලා. මෙතන තියෙන්නේ භාණ්ඩ ගැනිලි සම්බන්ධව. කිරිහට්ටිනේ. මුදල් නෙමෙයි භාණ්ඩ ගැනිලි. මුදල් ගැනිලි නම් අපි දාන්නේ මුදල් පොතේ. මුදල් පොත බැර කරනවා මුදල් ගැනිලි නම්. භාණ්ඩ ගැනිලි වල දිත්ත සටහන තමයි
ගැනිලි ගිණුම හර. ගැනිලි හර. මුදල් නෙවෙයි ගැනුම් ගිණුම බැර. මොකද විකුණන්න තියෙන භාණ්ඩ වලින් කොටසක් ගෙනියන්නේ. වෙළඳ තොගය නිරූපණය වෙන්නේ ගැනුම් ගිණුමෙන්. ඒක නිසා තමයි ගැනුම් ගිණුම බැර වුනේ. ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. හිමිකම් අඩු වෙන නිසා තමයි ගැනිලි හර වුනේ. ගැනුම් කියන්නේ විකුණන්න තියෙන බඩු තොගයෙන් ගෙනියනවා. වත්කම් අඩු වෙනවා. බලන්න උත්තරේ. මේක සටහන් කරන්නේ භාණ්ඩ ගැනිලි සටහන් කරන්නේ පොදු ජර්නලේ උත්තර අංක 3 27ට 3. දෙවැනි එක විකුණුම් ජර්නලේ එක ගන්න බෑ. හතරවෙනි එක ගැනුම් ගිණුමේ. ඒක ගන්නත් බෑ. ගැනුම් ජර්නලේ කියන එක ගන්නත් බෑ. පහත සඳහන් තොරතුරු ඇසුරෙන් ප්‍රශ්නාංක 28 හා 29ට පිළිතුරු සපයන්න. ණයගතියෙකුට දුන් වට්ටම රුපියල් 1200 ව්‍යාපාරයේ විසින් සටහන් කර තිබූ ආකාරය දැක්වෙන දිත්ව සටහන පහත දැක්වේ. දුන් වට්ටම් සටහන් කරලා තියෙනවා 1200යි දුන් වට්ටම්. දුන් වට්ටම 1200යි. සටහන් කරලා තියෙන්නේ වැරදියට 2100ක් ලෙස. දුන් වට්ටම් හර කරලා 2100ක්. ණයගති ගිණුම බැර කරලා 2100ක්. එන්න ඕනේ 1200යි 2100ක් දාලා. වැඩියෙන් රුපියල් 900ක් වැඩි. 900ක් වැඩියෙන් දාලා තියෙන්නේ ගිණුම් දෙකේම. අහනවා ඉහත සටහන නිසා. පළවෙනි එක ශේෂ පිරික්සුමේ හරහා බැර තීරු වල එකතුව අසමාන වේ. ඒක වැරදි. මොකද දෙපැත්තටම වැඩිපුර දාලා දුන් වට්ටම් ගිණුමත් වැඩිපුර 900ක් දාලා ණයගති ගිණුමටත් දාලා. එතකොට ශේෂ පිරික්සුම සමාන වෙනවා. අසමාන වෙන්නේ නැහැ. පළවෙනි උත්තරේ වැරදි. 28 වෙනි එකේ ඉන්නේ මේ. දෙවෙනි එක බලන්න. අවිනිශ්චිත ගිණුමේ රුපියල් 900ක හර ශේෂයක් ඇති වේ. ඔයාලා දන්නවා අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්නේ ශේෂ පිරික්සුමේ සමානත්වයට. නැත්නම් ශේෂ පිරික්සුමේ හර තීරු වල එකතුවට සහ බැර තීරු වල එකතුව අසමාන වීමට බලපාන වැරදි. ගිණුම් කරන වැරදි. ශේෂ පිරික්සුමේ ඓක්‍ය අතර වෙනසක් ඇති කරන වැරදි වලට විතරයි අවිනිශ්චිත ගිණුමක් විවෘත කරන්නේ. නැත්නම් අවිනිශ්චිත ගිණුමක් ඕනේ නැහැ. මේ වැරද්දට අවිනිශ්චිත ගිණුමක් එන්නේ නැහැ. මොකද ශේෂ පිරික්සුම සමාන වෙනවා මේ වැරද්ද නිසා. අසමාන වෙන්නේ නැහැ. ශේෂ පිරික්සුම මගින් හෙළිදරව් නොවන වැරද්දක් මේක. ඒ නිසා අවිනිශ්චිත ගිණුමක් ඇති වෙන්නේ නැහැ. දෙවැනි උත්තරෙත් වැරදි. 3 දුන් වට්ටම් 900ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල සටහන් කර ඇත. ඒක හරි. එන්න ඕන 1200යි දාලා තියෙන්නේ 2100යි. ගිණුම් දෙකටම 900ක් වැඩි. 4 බලන්න දුන් වට්ටම් 900ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල වැරදි පැත්තේ සටහන් කර ඇත. ඒක වැරදි. මොකද දුන් වට්ටම් හර වෙලා ණයගති බැර වෙලා. වැරදි පැත්තේ දැම්මනම් එහෙම වෙන්නේ නැහැ. දුන් වට්ටම් හර ණයගති බැර. දුන් වට්ටම් වල දිත්ව සටහන ඒ විදිහටම තියෙනවා. 4 වෙනි එක ගන්න බෑ. උත්තර අංක 3 28ට 3. ඊට පස්සේ බලන්න 29. ඉහත වරද නිවැරදි කිරීමේ දිත්ව සටහන වන්නේ. බලමු එක. ණයගතියට දුන් වට්ටම් යන්න ඕන. දුන් වට්ටම් ගිණුම හර වෙන්න ඕන. ණයගති ගිණුම බැර වෙන්න ඕන. ඔන්න ණයගති ගිණුම. විය යුතු නිවැරදිම දේ 1200යි. නමුත් ගිණුම් දෙකේම දාලා තින්නේ 2100යි. දුන් වට්ටම් හර කරලා 2100ක්. ඒක වැරදි. ණයගතිත් බැර කරලා 2100ක්. වැරදි. තැන් දෙකේම 900ක් වැඩි. මෙතනත් වැඩි. මෙතනත් 900ක් වැඩි. වැඩි කියන්නේ
අයින් කරනවා නම් බැර කරන්න. දුන්වට්ටම් බැර 900යි. ණයගැති හර 900යි. ඔන්න. නිවැරදි කිරීමේ ජර්නල් සටහන. දුන්වට්ටම් බැර ණයගැති හර. ණයගැති හර 900යි. දුන්වට්ටම් බැර 900යි. දිත්ව සටහන මාරු වුණා දෙපැත්ත. දුන්වට්ටම් ගිණුම බැර ණයගැති ගිණුම හර. උත්තර අංක 1 29ට 1. අනිත් උත්තර ගන්න බෑ. දෙවැනි එක දුන්වට්ටම් හර ණයගැති ගිණුම බැර ඒව ගන්න බෑ. ප්‍රශ්න අංක 30ට යනවා. සුපිරි ක්‍රීඩා සමාජයේ 2016 1 දිනට සිටි සමාජික සංඛ්‍යාව 200කි. එක් අයෙකුගේ මාසික සමාජික ගාස්තුව රුපියල් 50කි. 2016 වර්ෂය තුලදී සමාජිකයින් 30 දෙනෙකු වර්ෂයට අදාළ සමාජික මුදල් ගෙවා නැත. ඉහත ක්‍රීඩා සමාජය සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න. වැරදි ප්‍රකාශය අහන්නේ 2016 1 දිනට සිටි සමාජික සංඛ්‍යාව 200කි. ඔන්න සමාජිකයෝ 200යි. 1 දිනට. එක් අයෙකුගේ මාසික සමාජික ගාස්තුව අන්න ඉරක් අඳින්න මාසික යටින් 50කි. මාසික සමාජික ගාස්තුව 50යි. අපිට ඉල්ලන්නේ 16 වර්ෂය තුලදී ඔන්න මාසෙකට 50යි. අපිට ඕන මාස 12කට රුපියල් 600යි අවුරුද්දටම ඔන්න. සමාජිකයින් 200යි. සමාජික ගාස්තුව රුපියල් 600යි. ඔන්න ලැබුණත් නොලැබුණත් වර්ෂයටම අදාළ ප්‍රමාණය එනවා. රුපියල් 1,20,000යි. මාසෙකට ගත්තොත් වැරදි වර්ෂයකට තමයි දීලා තියෙන්නේ. 2016 වර්ෂය තුලදී සමාජිකයින් 30 දෙනෙකු වර්ෂයට අදාළ සමාජික මුදල් ගෙවා නැත. අන්න සමාජිකයින් 30යි. 600 ගානේ. ඔන්න මුදල් ගෙවලා නැහැලු. ලැබිය යුතුයි. ලැබිය යුතු ප්‍රමාණය මෙන්න. රුපියල් 18000යි. වර්ෂයටම අදාළ 1,20,000ක්. ලැබිය යුතුයි 18000ක්. ඒ කියන්නේ ලැබිච්ච ප්‍රමාණය එනවා. මුදලින් ලද ප්‍රමාණය හොයාගන්න පුළුවන් මේක අඩු කරාම. බලන්න මුදලින් ලැබිච්ච ගාන. රුපියල් 1,02,000යි මුදලින් ලැබිලා තියෙන්නේ. අපිට අහන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. බලන්න පළවෙනි එක 2016 වර්ෂයේ ආදායම් ප්‍රකාශනයේ දැක්වෙන සමාජික මුදල් ආදායම 1,20,000යි. මේ තියෙන්නේ වර්ෂයට අදාළ ප්‍රමාණය තමයි ආදායම් ප්‍රකාශනයට යන්නේ. ඒක හරි 1,20,000යි. දෙවැනි එක 2016 වර්ෂයේ ලැබීම් හා ගෙවීම් ගිණුමේ දැක්වෙන සමාජික මුදල 1,02,000යිලු. මුදලින් ලද ප්‍රමාණය 1,02,000යි. ඒකත් හරි. ලැබීම් ගෙවීම් ගිණුමට යන්නේ සල්ලි වලින් ලැබිච්ච ප්‍රමාණය. අපිට ඕන නම් මෙතන හොයාගන්නත් පුළුවන්. සමාජිකයින් 200ක් ඉන්නවා. 30 දෙනෙක් ගෙවල නැහැලු. එහෙනම් ගෙවල තින්නේ 170 දෙනයි ගෙවල තින්නේ. 170ක් 600 ගාන ගෙවලා. තුන්වෙනි එක බලන්න. මාසික සමාජික මුදල් ආදායම රුපියල් 10,000යිලු. මාසික ආදායම එතන කියන්නේ. සමාජිකයින් 200යි. එක් අයෙකුගේ මාසික සමාජික ගාස්තුව 50යි. ඔන්න මාසික හොයත හැයි.
අන්න 10000යි. ඒක හරි. 4 බලන්න. වැරදිකනේ අහන්නේ. 2016 වර්ෂයේ හිඟ සමාජික මුදල 1500කි. අන්න ලැබිය යුතු හිඟ ප්‍රමාණය 18000යි. ඒක වැරදි. 1500 අරගෙන තියෙන්නේ මේගොල්ලෝ 30 ගානේ 50ක් මාසෙට බලලා මං හිතන්නේ අරන් තින්නේ. අන්න එහෙම තමයි 1500 අරන් තින්නේ. එහෙම ගත්තොත් වැරදි. 16 වර්ෂයේ හිඟ සමාජික මුදල අහන්නේ. මෙහෙම ගත්තොත් එන්නේ මාසෙට අදාළ ප්‍රමාණය. 30ට 4. 30ට උත්තර අංක 4. ඊළඟට බලන්න 31 පහත හිස්තන සඳහා නිවැරදි පිළිතුර තෝරන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැය ධන ඍජු ශ්‍රම පිරිවැය ධන ඍජු වෙනත් පිරිවැය. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත්. ඕකට කියනවා ප්‍රාථමික පිරිවැය කියලා. ප්‍රයිමරි කොස්ට්. ප්‍රාථමික පිරිවැය හැදෙන්නේ ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත් එකතු වෙලා. ප්‍රාථමික පිරිවැයට එකතු කරනවා ප්‍රොඩක්ෂන් ඕවර්හෙඩ්. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. එතකොට තමයි නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ. ඔන්න නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ එතකොට. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත්. ඒ තුනට කියනවා ප්‍රාථමික පිරිවැය. ඒකට එකතු කරන්න ඕන නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තමයි හිස්තැනට එන්නේ. අන්න එතකොට තමයි මුළු නිෂ්පාදන පිරිවැය හැදෙන්නේ. හිස්තැනට එන්නේ උත්තර අංක 2. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. 31ට 2 පළවෙනි එක ගන්න බෑ. ප්‍රාථමික පිරිවැය කියන්නේ පළවෙනි කොටු තුනේ එකතුව. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය සහ ඍජු වෙනත්. ඒක ගන්න බෑ. දෙවෙනි එක උත්තරේ 3 ගන්න බෑ. ඒකක නිෂ්පාදන පිරිවැය හොයන්නේ අන්තිමට. 4 වෙනි එක ලාභාන්තිකය. ඒව වැරදි. ඊට පස්සේ 32 බලන්න. මැටිගඩොල් නිෂ්පාදන ව්‍යාපාරයක් පස් මිලදී ගැනීම සඳහා දරන ලද රුපියල් 8000 එම ව්‍යාපාරයේ මැටිගඩොල් නිෂ්පාදනය කරනවා නම් ඊට අදාළ වන පස් කියන්නේ ඍජු ද්‍රව්‍ය. ඔන්න ඍජු ද්‍රව්‍ය. මොකද මැටිගඩොල් වල සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙන්නේ පස් නැත්නම් මැටි. ඒවා ඉති වෙන්නේ ඍජු ද්‍රව්‍ය. නිපදවන ඒකකයක් සමග ඍජුවම හඳුනාගත හැකි ද්‍රව්‍ය පිරිවැයට තමයි ඍජු ද්‍රව්‍ය කියලා කියන්නේ. පළවෙනි එකෙන් කියනවා ප්‍රාථමික පිරිවැයේ කොටසකි. හරි. අපි මෙතනත් පෙන්නුවා. ප්‍රාථමික පිරිවැයේ කොටසක් තමයි ඍජු ද්‍රව්‍ය කියන්නේ. ඒක හරි. දෙවෙනි එක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ කොටසකි. නෑ. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන්නේ ප්‍රාථමික පිරිවැයේ කොටසක්. පොදු කාර්ය පිරිවැයට ගන්න බෑ. ඒක වක්‍ර පිරිවැය. දෙවෙනි එක ගන්න බෑ. තුන්වෙනි එක බලන්න වක්‍ර පිරිවැයේ කොටසකි. වක්‍ර පිරිවැය කියන්නේ පොදු කාර්ය පිරිවැයම තමයි. ඒක වැරදි. 4 වක්‍ර ද්‍රව්‍ය පිරිවැයේ කොටසකි. කොහොමද ගන්න බෑ ඒක. උත්තර අංක 1. 32ට 1. ඊළඟට බලන්න 33. 2015 1 දින රුපියල් ලක්ෂ 6ක් වටිනා යන්ත්‍රයක් මිලදීගත් අතර එහි ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. 2015 1 දින 2015 1 12:31 ඔන්න ගිණුම් වර්ෂය 1 දින පිරිවැය ලක්ෂ 6යිලු. ඔන්න පිරිවැය ලක්ෂ 6ක් වටිනා යන්ත්‍රයක් මිලදීගත් අතර එහි ඵලදායී ජීව කාලය වර්ෂ 5කි. එම කාලයේ අවසානයේදී යන්ත්‍රයේ සුන්බුන් නගය ලක්ෂයකි. පිරිවැයෙන් අඩු කරන්න සුන්බුන් නගය ලක්ෂයයි.
උත්තරයට කියනවා ෂය කළ හැකි අගය කියලා. ෂය කළ හැකි අගය. ඒක බෙදන්න ඵලදායී ජීව කාලය වර්ෂ 5. ඔන්න ලක්ෂයට කියනවා වාර්ෂික ෂය ප්‍රමාණය. වාර්ෂික ෂය ප්‍රමාණය කියලා. වාර්ෂික ෂය ප්‍රමාණය ලක්ෂයයි. ඒ කියන්නේ වර්ෂයකට ලක්ෂය බැගින් වර්ෂ 5ක් පුරා සරල මාර්ග ක්‍රමයට ෂය කළ යුතුය. ඒක තමයි තේරුම මේකේ. මේගොල්ලෝ අහනවා 2016 12:31 දිනට. 15/12/31 නෙමෙයි. ඊළඟ අවුරුද්දේ 16/12/31 දිනට ඔන්න 1/1/12/31 මෙන්න මේ දවසට අහන්නේ. මේ අවුරුද්ද නෙවෙයි ඊළඟ අවුරුද්දේ 12/31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දැක්විය යුතු සමුච්චිත ෂය ප්‍රමාණය කොපමණද? මෙන්න මේ වර්ෂයකට ෂය ලක්ෂයයි. නමුත් අහන්නේ 15/12/31 අහුවනම් ලක්ෂය හරි. අහන්නේ වර්ෂයකට පස්සේ. ඔන්න තව ලක්ෂයක් ෂය කරනවා. එතකොට මේ වගේ පිරිවැයෙන් තුන් බුන්නගේ අඩු කරලා ෂය කළ හැකි අගේ එනවා. ජීව කාලයෙන් බෙදුවම වාර්ෂික ෂය ප්‍රමාණය එනවා. ඔන්න අවුරුදු දෙකක් ෂය කරලා තමයි ලක්ෂ 2 හැදෙන්නේ. මෙතනට එනකොට ලක්ෂ 2 වෙනවා සමුච්චිත ෂය. ඔන්න අවුරුදු දෙකක් 2015 සහ 16 ලක්ෂ ගත්තොත් වැරදි. උත්තරංක 3 33ට 3. ඔන්න ඒ ගාන හදද්දී දිනේ බලන්න ගොඩක් ළමයින්ට වරදින්නේ දිනේ නොසලකා හැරීම. ෂය සම්බන්ධව අහනකොට දිනේ වැදගත්. මෙතන අහන්නේ 2016 12:31 දිනට. හරි. 34 වෙනි එක බලන්න. 2016 7/1 දින ව්‍යාපාරයේ ගොඩනැගිල්ල රක්ෂණය කර වාර්ෂික රක්ෂණ ගාස්තු ලෙස රුපියල් 18000ක් එදිනම ගෙවන ලදී. ඔන්න ඒකෙත් ගිණුම් වර්ෂය වැදගත් බලන්න. 2016 7/1 ඔන්න 16 අවුරුද්දේ 1/1 මෙතන 12/31 මෙතන 7/1 කියන්නේ හරියටම අවුරුද්ද මැද. මේ පැත්තට මාස 6යි. මේ පැත්තට මාස 6යි. හරියටම අවුරුද්ද මැද 7/1 කියන්නේ 7/1 දින ගොඩනැගිල්ල රක්ෂණය කර වාර්ෂික රක්ෂණ ගාස්තු 18000ක් ගෙවලා. මෙන්න මෙදා අවුරුද්දක රක්ෂණ ගාස්තු ගෙවලා 18000ක්. ඔන්න මේ පැත්තට මාස 6යි. ඔන්න තව මාස 6ක් මෙහෙට තමයි අදාළ වෙන්නේ. අවුරුද්දක් කිව්වම මේ පැත්තට මාස 6කුත් අදාළයි. එතකොට තමයි අවුරුද්ද හැදෙන්නේ. එතකොට 2017 අවුරුද්ද තමයි මෙහෙ තියෙන්නේ. 16 ඉවරයි. ඔන්න 17 මෙතන 7/1 ඔන්න 17 1/1 12/31 මෙන්න මෙතන උනුත් මාස 6ක් අදාළයි. එතකොට තමයි අවුරුද්ද හැදෙන්නේ. ඔන්න 18000න් මේ අවුරුද්දට අදාළ වෙන්නේ එතකොට භාගයයි. 18000න් මාස 6යි මේ අවුරුද්දට අදාළ වෙන්නේ 2016ට. ඒ කියන්නේ 9000යි. ඉතුරු 9000 අදාළ වෙන්නේ ඊළඟ අවුරුද්දට 2017 අවුරුද්දට අදාළ වෙන්නේ ඉතුරු 9000. එතකොට තමයි 18000 එන්නේ. බලන්න 16/12/31 අවසන් වර්ෂයේ ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්වෙන රක්ෂණ ගාස්තුව 18000යිලු. මේ අවුරුද්දේ හදන ලාභ හෝ අලාභ ප්‍රකාශනයට එන්නේ 18000යි කියලා කියන්නේ වැරදි. මොකද මේ අවුරුද්දට අදාළ වෙන්නේ 9000යි. පළවෙනි එක ගන්න බෑ. දෙවැනි එක 2016 12/31 දිනට උපජිත රක්ෂණ ගාස්තුව 9000යි. උපජිත එකක් නෙමෙයි තියෙන්නේ වැඩිපුරක් ගෙවලා. 18000 ඊළඟ අවුරුද්දට ගෙවලා. ඒක ගන්න බෑ. තුන්වෙනි එක 2016 12/31 දිනට ජංගම වගකීම 9000යි. ජංගම වගකීම් කියන්නේ උපජිත රක්ෂණ ගාස්තු කියන එක. උපජිත රක්ෂණ නෙමෙයි මෙතන තියෙන්නේ ඉදිරියට ගෙවපු එකක්. ඒක ගන්නත් බෑ. 4 2016 12/31 දිනට ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තුව 9000යි.
මෙන්න 16 12 31 දිනට 9000ක් ඉදිරි වර්ෂයට තමයි අදාළ වෙන්නේ. මේ අවුරුද්දට අදාළ වෙන්නේ 9000යි. ඔන්න ඒක තමයි උත්තරේ. 34ට උත්තරාංක 4. මන් 34 වෙනි එක ආයෙත් කරනවා. 16/7/1 දින ව්‍යාපාරයේ ගොඩනැගිල්ල රක්ෂණය කරලා ඔන්න ආයෙ බලන්න. 2016 1/1 12/31 ඔන්න ගිණුම් වර්ෂය. අපි ඉන්නේ මේකේ 7/1 කියන්නේ හරියටම අවුරුද්ද මැද. මේ පැත්තට මාස 6යි තියෙන්නේ. මාස 6ක් ගිහිල්ලා ඉවරයිනේ. 7/1 දින ගොඩනැගිල්ල රක්ෂණය කර වාර්ෂික රක්ෂණ ගාස්තු ලෙස 18000ක් එදිනම ගෙවලා. ඔන්න 7/1 ගෙවනවා 18000ක් අවුරුද්දක රක්ෂණ ගාස්තුව. මේ අවුරුද්දට අදාළ වෙන්නේ මාස 6යි. ඔන්න ඊතුරු මාස 6 අදාළ වෙන්නේ ඊළඟ අවුරුද්දට 2017ට. ඔන්න අහන්නේ මෙන්න මේ 12/31 දිනට. පේනවනේ දැන් වැඩිපුර තමයි ගෙවලා තියෙන්නේ. මේ අවුරුද්දට අදාළ වෙන්නේ මාස 6යි. ඊතුරු මාස 6 ඊළඟ අවුරුද්දට. මේ අවුරුද්ද ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්වෙන්නේ එතකොට 18000 නෙමෙයි මාස 6කට අදාළ ප්‍රමාණය 9000යි. 9000යි. ඒක වැරදි පළවෙනි උත්තරේ. උපජිත ප්‍රමාණයක් නෙමෙයි තියෙන්නේ වැඩිපුර ගෙවලා. උත්තර අංක 4 එන්නේ ඉදිරියට ගෙවූ ප්‍රමාණය 9000යි. පහත සඳහන් තොරතුරු උපයෝගී කරගෙන අංක 35 සිට 40 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. සුමුදු 2016 1/1 දින රුපියල් 3,30,000ක් යොදා ආරම්භ කළ වෙළඳ ව්‍යාපාරයේ 2016 12/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආධුනික ගිණුම් ලිපිකරු විසින් පිළියෙල කළ මූල්‍ය ප්‍රකාශන පහත දැක්වේ. යටින් ඉරක් අඳින්න 2016 1/1 දින ආරම්භ කළ වෙළඳ ව්‍යාපාරයේ. ඒකේ තේරුම තමයි ආරම්භක ශේෂ නැහැ. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගත්තම ගිය අවුරුද්දෙන් මේ අවුරුද්දට එන ශේෂ නැහැ. ආරම්භක දිනට තොගය ණය ගැතියෝ මුකුත් නැහැ. අනිත් එක තමයි ආධුනික ගිණුම් ලිපිකරු විසින් පිළියෙල කළ කිව්වම පුහුණුවන, ඒ කියන්නේ අලුතෙන් ආපු ගිණුම් ලිපිකරුව හදලා තින්නේ. එතකොට වැරදි අඩුපාඩු ඇති. ආධුනික කිව්වම බලන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනය දෙනවා. නියමිත ආකෘති වලට හදලා නැහැ. ආදායම් වියදම් ටික විතරයි දාලා තියෙන්නේ. ආදායම් තියෙනවා විකුණුම් ලද වට්ටම්. වියදම් වලට තියෙනවා ගැනුම් ගෙනීමේ කුලී. අන්න බලන්න විකුණුම් පිරිවැය හොයන ඒවා දාලා තින්න තැනට ප්‍රචාරණ ගාස්තු වියදමක් හරි ගෙවල් කුලී බැංකු ණය පොලි විදුලි ගාස්තු දුන් වට්ටම් කොහොම හරි සුද්ධ ලාභයත් හොයලා තිනෝ 56500යි කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය බලන්න. වත්කම් තියෙනවා. මෝටර රථය, ලී බඩු, ණය ගැතියෝ, මුදල් ශේෂය. ජංගම නෝන කියලා වෙන් කරලත් නැහැ. හිමිකම් හා වගකීම් ප්‍රාග්ධනයට සුද්ධ ලාභය දීලා තියෙනවා. බැංකු ණය, ණය හිමියෝ, උපචිත බැංකු ණය පොලි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයත් සමාන කරලා කොහොම හරි බලන්න 35න් අහනවා මෙම ව්‍යාපාරයේ 12/31 අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය වන්නේ 36න් අහනවා දල ලාභය 37න් අහනවා ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්විය යුතු ආයතන හා පරිපාලන වියදම් වල එකතුව 38න් අහනවා 12/31 අවසන් වර්ෂය තුලදී මුදලින් ගෙවා ඇති බංකු ණය පොලි ප්‍රමාණය 39න් අහනවා 12/31 දිනට හිමිකමෙහි වැඩිවීම 40න් අහනවා 12/31 දිනට මුළුවත්කම් හා මුළු වගකීම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර. ඔන්න බලන්න මූල්‍ය ප්‍රකාශන පාඩමෙන් මේ අහන්නේ ප්‍රශ්න 6ක්. කෙලින්ම ප්‍රශ්න 6ක් අහලා දිනවා මූල්‍ය ප්‍රකාශන වලින් 35 සිට 40 දක්වා. ඔන්න ප්‍රශ්න 6ක් කෙලින්ම. ප්‍රශ්න 6ක් කියන්නේ ලකුණු 6ක්.
එක බැගින් ලකුණු 6ක්. මූල්‍ය ප්‍රකාශන ලියන කොටසේ ඒ කියන්නේ දෙවනි පේපර් එකේ ප්‍රශ්න අංක 7 මූල්‍ය ප්‍රකාශන වලට එනවා ලකුණු 8ක්. 8ක කොටසක් එනවා. ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ ලකුණු 4යි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ හදනවට 4යි ලකුණු 8යි. තව ලියන කොටසක් එනවා රෝමි ලක්කම් 1ට වගේ ලකුණු 2ක කොටසක්. බොහෝ විට ලකුණක් දෙකක් එනවා ඒකටත්. ලකුණු 9යි එතනින්. තව පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නේත් මූල්‍ය ප්‍රකාශන එනවා. ඒ ෂේවීම් සුද්ධ ලාභය හෝ අලාභය හෝ යන පළවෙනි ප්‍රශ්නේ අනිවාර්ය ප්‍රශ්නෙත් එනවා. එතනොත් ලකුණු 4ක් වගේ එනවා අඩුම තරමේ. ඔන්න බලන්න. මූල්‍ය ප්‍රකාශන වලින් ලකුණු කීයක් එනවද කියලා ඔයාලට. මෙතනින් ලකුණු 6යි. මෙතනින් අනිවාර්යෙන් ලකුණු 8යි නැත්නම් 9යි. මෙතනින් ලකුණු 4ක් එනවා. ඔන්න බලන්න. ලකුණු 19ක් මූල්‍ය ප්‍රකාශන වලින් විතරක්. ලකුණු 19ක් එනවා. කිසියම් ළමෙක් 7 වෙනි ප්‍රශ්නේ තෝරගන්න නැත්නම් මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. ඉරි ගහන එකේ 6ක් ඇවිල්ලා දිනවා. ඒ 6 අනිවාර්යයි. පළවෙනි ප්‍රශ්නෙන් එන ලකුණු 4. මං කිව්වේ 4ක් කියලා අඩුම තරමින් 5ක් 6ක් වෙන්නත් පුළුවන්. අන්නේ 4යි. ලකුණු 10ක්. ඔන්න බලන්න. අනිවාර්යෙන් ලකුණු 10ක් එනවා. හැම ළමෙක්ම කරන්න ඕනේ ලකුණු 10. ඔන්න බලන්න. ආසන්න වශයෙන් මං කිව්වේ මූල්‍ය ප්‍රකාශන පාඩම බැරි නම් හොඳට ඉගෙන ගන්න ඕනේ පාඩම. අපි දැන් බලමු එහෙනම් මේක. මේ ගාන හදනකොට අපි ආකෘති මුකුත් දාන්නේ නැහැ. මොකද ලේසි ගානක් ගොඩක්. වැඩි විස්තරත් නැහැ. අපි අදාළ දේ ගණනය කිරීම කරමු. ඔයාලත් මාත් එක්ක කරන්න. බලන්න එහෙනම් පළවෙනි එකෙන් අහනවා 12:31 අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය අහන්නේ. විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොගයට. ආරම්භක තොගය. ඔයාලා වචන ලියන්න එපා විභාගෙදී. මොකද වෙලාව මදි. MCQ වලට උත්තර තෝරන්න විතරයි තියෙන්නේ. වචන ලියලා ඉන්න ඕනේ නැහැ. පුළුවන් නම් ගන්න නැත්නම් වචන කෑල්ලක් ලිව්වම ඇති. ආරම්භක තොගය නැහැ මේකේ. මොකද මං කිව්වා අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක්. එකතු කරන්න ගැනුම්. ඒ යටතේ ගෙනීමේ කුලි. මම මෙහෙම ලිව්වට ඔයාලා වචන ලියන්න එපා. ගැනුම් මේකේ තියෙනවා 1,60,000ක් වියදම් යටතේ. ඔන්න බලන්න. ගෙනීමේ කුලි තියෙනවා 5,000ක්. අන්න එකතු කරන්න උත්තරේ ගන්න 1,65,000යි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලි එකතු කරාම එන උත්තරයට කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒකෙන් අඩු කරන්න අවසන් තොගය 12:31 දිනට තොගය. ඔන්න එනවා විකුණුම් පිරිවැය. මේ ගානේ අවසන් තොගය නැහැ. අවසන් තොගයක් දීලා නැහැ. විකුණුම් පිරිවැය වෙන්නේ 1,65,000ම තමයි. ආරම්භක තොගයට ගැනුම් එකතු කරලා ගෙනීමේ කුලි එකතු කරාම එන උත්තරයට කියනවා විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය. ඒකෙන් අඩු කරන්න අවසන් තොගය. අවසන් තොගය මේකේ නැහැ. විකුණුම් පිරිවැය වෙන්නේ 1,65,000ම තමයි. උත්තර අංක 2 35ට 2 36 බලන්න. මෙම ව්‍යාපාරයේ 2016 12:31 අවසන් වර්ෂය සඳහා දල ලාභය වන්නේ. ඔන්න දල ලාභය හොයන්නේ විකුණුම් වලින්. විකුණුම් වලින් අඩු කරන්න ඕන විකුණුම් පිරිවැය. අන්න එතකොට තමයි දල ලාභය එන්නේ. ඔන්න විකුණුම් දීලා තියෙන උඩින්ම 2,50,000යි. විකුණුම් පිරිවැය දැන් හෙව්වා 1,65,000යි කියලා අපි වෙන්න. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න දල ලාභය එනවා. රුපියල් 85,000යි.
උත්තරංක 1 36ට 1 දලලාභය 85000යි 37 බලන්න මෙම ව්‍යාපාරයේ 12.31 අවසන් වර්ෂය සඳහා පිළියෙල කරන ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දැක්විය යුතු ආයතන හා පරිපාලන වියදම් වල එකතුව වන්නේ ආයතන හා පරිපාලන වියදම් ඒ කියන්නේ පරිපාලන වියදම් වල එකතුව අහන්නේ ඒක පොඩ්ඩක් බලමු පරිපාලන වියදම් පරිපාලන වියදම් වලට එන්නේ ගෙවල් කුලී එනවා 12000යි ගෙවල් කුලී 12000යි ඔන්න පරිපාලන ඊට පස්සේ විදුලි ගාස්තු 2500යි විදුලිය 2500යි පරිපාලන දුන්වට්ටම් ගන්න බෑ ඒක බෙදා හැරීම් වලට එන්නේ පරිපාලන වියදම් වලට එන්නේ මෙච්චරයි බලන්න එකතුව 14500යි උත්තරයක් තියෙනවා තුන්වෙනි උත්තරේ 37ට 3 14500යි ගෙවල් කුලී විදුලි වියදම විතරයි තියෙන්නේ 38 බලන්න මෙම ව්‍යාපාරයේ 12.31 අවසන් වර්ෂය තුලදී මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලී ප්‍රමාණය කොපමණද අන්න මුදලින් ගෙවා ඇති ප්‍රමාණය අහන්නේ බලන්න ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ දෙනවා බැංකු ණය පොලී කියලා බැංකු ණය පොලී කියලා ලාභ හෝ අලාභ ප්‍රකාශනයට යන්නේ වර්ෂයටම අදාළ ප්‍රමාණය ඔය තියෙන්නේ 6000යි ගෙව්වත් නොගෙව්වත් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය 6000යි බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ තියෙනවා හිමිකම් හා වගකීම් යටතේ උපචිත බැංකු ණය පොලී කියලා 2500යි උපචිත ඒ කියන්නේ ගෙවිය යුතු බැංකු ණය පොලී 2500යි ඔන්න වර්ෂයටම අදාළයි 6000ක් නමුත් ගෙවිය යුතුව තියෙනවා 2500ක් ඔයාලට පේනවා ගෙවපු ප්‍රමාණය ඔන්න ගෙවපු ප්‍රමාණය මුදලින් ගෙවපු ප්‍රමාණය ඔයාලට පේනවා කීයද රුපියල් 3500යි මුදලින් ගෙවූ ප්‍රමාණය ඔන්න මුදලින් ගෙවූ පොලිය ඔන්න දැන් තියෙනවා මුදලින් ගෙවලා 3500ක් ගෙවිය යුතුයි 2500ක් වර්ෂයටම අදාළයි 6000ක් ඔන්න එහෙමයි හැදුනේ ඒක ගත්තේ 6000න් උපචිත ප්‍රමාණය අඩු කරාම එනවා ගෙවපු ප්‍රමාණය ඔන්න ගෙවූ ප්‍රමාණය 3500යි බලන්න උත්තරංක 2 38ට 2 39 බලන්න මෙම ව්‍යාපාරයේ 2016 1 දින සිට 2016 12.31 දිනට හිමිකමේ වැඩිවීම ඔන්න හිමිකමේ වැඩිවීම අහනවා බලන්න ආරම්භක දිනට හිමිකම 16.1 ව්‍යාපාරේ පටන් ගත්ත දවස රුපියල් 3,30,000ක් යොදා ව්‍යාපාරය ආරම්භ කරලා තින්නේ. ඔන්න ආරම්භක හිමිකම. ආරම්භයේ ප්‍රාග්ධනය 3,30,000යි. එයාලා අහනවා 12.31 දිනට හිමිකම. හිමිකමෙහි වැඩිවීම අහන්නේ නේද? ඔව්. අපි බලන්න 12.31 දිනට හිමිකම කීයද කියලා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දෙනවා. ප්‍රාග්ධනය 3,30,000යි දෙනවා. මේ ප්‍රාග්ධනය. ඒකට එකතු වෙන්න ඕනේ සුද්ධ ලාභය. සුද්ධ ලාභය දෙනවා 56,500යි. ඔන්න අවසාන හිමිකම 3,86,500යි. මෙන්න හිමිකම 12.31 දිනට හිමිකම 3,86,500යි. මෙතනට යනවා 3,30,000යි 3,86,500යි අවසානයේ බලන්න වැඩි වෙලා තිනවා කීයකින්ද කියලා
අන්න 56500කින් වැඩි වෙලා. ආරම්භයේ 3,30,000 හිමිකම ඒ කියන්නේ ප්‍රාග්ධනය අවසානයේදී හිමිකම ගත්තේ ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කරලා. එහෙමනේ හිමිකම ගන්නෙ. හිමිකම 3,86,500යි. වැඩි වෙලා තියෙනවා 56,500කින්. උත්තරංක 2 39ට 2. ඊළඟට බලන්න 40. 40න් අහනවා මෙම ව්‍යාපාරයේ 12.31 දිනට මුළුවත්කම් හා මුළු වගකීම් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. ඔන්න 12.31 දිනට මුළුවත්කම් බලන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දෙනවා. මෝටර රථ ලක්ෂ 3යි. ඔන්න වත්කම්. මෝටර රථ ලක්ෂ 3යි. ලී බඩු ලක්ෂයයි. ණය ගැතියෝ 30000යි. මුදල් ශේෂය 45000යි. එහෙම ගන්න දෙයක්වත් නෑ. ඒගොල්ලෝ කෙලින්ම දෙනවා 4,75,000යි කියලා. කෙලින්ම ඉලක්කම දෙනවා මෙන්න. 4,75,000යි. මුළුවත්කම්. බලන්න 4,75,000 තියෙන උත්තර තියෙනවා දෙකක්. පළවෙනි එකයි හතරවෙනි එකයි. ඊළඟට අහනවා මුළු වගකීම්. බලන්න මුළු වගකීම් මම මෙතනින් හදනවා. වගකීම් ප්‍රාග්ධනයේ සුද්ධ ලාභය ගන්න බෑ. බැංකු ණය 50,000යි. ණය හිමියෝ 36,000යි. උපචිත බැංකු ණය පොලි 2500යි. ඔන්න 3යි තියෙන්නේ. බලන්න එකතු කරලා 88,500යි. ඔන්න වත්කම් තියෙනවා 4,75,000ක්. හිමිකම තියෙනවා අපි මෙතනින් ගත්තා 3,86,500ක්. වගකීම් තියෙනවා අවසානයේ සමීකරණයක් විදිහට ලියන්නත් පුළුවන්. අහන්නේ අවසාන දිනට මුළුවත්කම් 4,75,000යි. මුළු වගකීම් 88,500යි. ඔන්න උත්තර අංක 4. 40ට 4. සමීකරණෙ ලිව්වත් සමීකරණේ බැලන්ස් වෙනවා මෙන්න. මුළුවත්කම් 4,75,000යි. මුළු වගකීම් 88,500යි. හිමිකම 3,86,500යි. අපි ඒක මෙතනින් හොයාගත්ත කලින්. හරි. එහෙනම් ඉවරයි. ඒ අවුරුද්දේ ඇවිල්ලා තියෙන ගොඩක් ලේසි ප්‍රශ්න ටිකක්. සමහර අවුරුදු වල එනවා ටිකක් අමාරු විදියට.